ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝවග බුදුපියා දෙසුබන අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදුබණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු 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 සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අද මේ උතුම් පොන් පොහෝ දවසේ මේ වන විට ඔබ ධර්මදේශනා ශ්‍රවණය කරලා මම හිතන්නේ ධර්මදේශනා අපිට දැන් මේ වෙනකොට දෙකක් ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ ධර්මදේශනා දෙක තුලින් අපි මේ ලෝකය එක්ක සම්බන්ධ වෙන්න ඕන ක්‍රමය තරමක් අවබෝධයකට හරව ගනිමින් ඉන්නවා. ඉතින් එහි තව අපිට පියවර කීපයක් ඉස්සරහට තේරුම් බේරුම් කරගෙන ප්‍රායෝගිකත්වයට රැගෙන යන්න තවත් උත්සාහයක් දැරීමක් හැටියට මේ උතුම් ධර්ම දානය සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඊ타ත්ම ඕනකමින් තමන්ගේ මනස
සංසුන් කරගෙන උත්සාහයක යෙදෙන්න උත්සාහවත් වෙන්න මේ කියන කරුණ මොකක්ද කියලා තේරුම් බේරුම් කරගන්න. ඇයි මං එහෙම කියන්නේ? මේක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. අති දීර්ඝ සංසාරයක අපි මේ ලෝකයේ එක්ක කටයුතු කරුවේ අවබෝධයෙන්ද නෙවෙයි. අවබෝධ වන පිළිවෙලටද නොවේ. දැන් අපි අවබෝධ වෙන පිළිවෙල මොකක්ද කියලා පසුගිය වැඩසටහන තුළ සාකච්ඡා කළා. මොකක්ද අඳුරගත්තු පිළිවෙලයකි? අවබෝධය ඇතිවෙන්ට අවශ්‍ය කරන උපකාරක දේ බුද්ධකාරක ධර්ම උපද්ද වෙන වැඩ පිළිවෙලක් මේ කටයුත්ත අස්සේ තියෙන්ට ඕන. අවබෝධයට උපකාර කරවෙන උපකාරක ධර්ම පුරවන්න ඕන අපේ ජීවිතය ඇතුළේ. දැන් බෝසතාණන් වහන්සේ එක් ජාතිවල එක් කුලවල එක් පවුල්වල සත්ව නිකායන් වල පවා ඉපදෙද්දී ඒ වගේදී උන්වහන්සේ ඒ බුද්ධකාරක ධර්ම පුරවනවා. පුරවන්නේ ජීවිතෙන් පලා ගිහිල්ලා නෙවෙයි. පැහැදිලිද මං කියන එක? ඒ නිසා අපි මේ මුලින්ම කරන කටයුත්ත බවට පත් වෙන්න ඕනේ මේ බුද්ධකාරක ධර්ම අපි තුල උපද්දවලා පුරව ගන්න එක. ඒ සඳහා අපිට මේ ජීවිතේට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ජීවිතේට මුහුණ දීම කියලා කියන්නේ අපිට උරුම වූ අපේ ලෝකෙ එක්ක කටයුතු කිරීම නෙවෙයිද? ඒකනේ අපි කරන්නේ. අපිට මුහුණ දෙන්න වෙන ලෝකයක් එක්කලා අපි කටයුතු කරනවා. ඒ කටයුතු කරද්දී අපි ඒ ලෝක තුලින් ඒ කටයුතු කිරීම තුලින්ම උපදවාගත්තු සිහියක් අරගෙන එන්න ඕන ගැඹුරට. තේරුණාද කියන එක? ඒ සිහිය දියුණු වෙන්න ඒ දියුණු සිහියට ගෝචර වෙන ධර්මතාවයන් තියෙනවා. එතකොට දියුණු සිහිය අරන් එන්න ඕනේ මුලින්ම අපේ මේ ජීවිතේ අපි තමන් කියලා හිතාන ඉන්න පැත්තෙන් අවබෝධය මෝරන්න යම් සූදානමක් ඇති කරන්න ඕනේ. බාහිරයයි කියලා බලන පැත්තෙන් මොකද බාහිර අයට තමයි අපි ලෝකයේ මිනිස්සු ලෝකයා කියලා කියනවා. ඒකනේ. ලෝකයා කියන තැනින් කතා කරනවා. එතකොට අපිට තියෙන ගනුදෙනු කරන්න තියෙන අපිට සම්බන්ධ වෙන්න තියෙන ලෝකයේ හැටියට අපි බාහිර අඳුරගන්න. එහෙත් බුද්ධ දේශනාවේදී ඒ ලෝකය කියන එකදී තමන්ගේ පැත්තේ තියෙන තමන් කියන කෙනාවත් ඒ ලෝකෙට අයිති කෙනෙක් හැටියට සලකන්න ඕන. ඇයි අපි මේ ලෝකෙට අයිති නැද්ද? අයිති. ලෝකයට අයිති වෙලා ඉඳගෙන නෙමෙයිද ලෝකේ පරිශීලනය කරන්නේ? එතකොට මේ ලෝකේ කොටස්කරුවා ප්‍රධාන කොටස්කරුවා තමන්ගේ ලෝකේ තමයි. එනිසා තමා වටා ගෙතිච්ච ලෝකය තුලම තමා පැටලෙනවා. තමා වටා ගෙතිච්ච ලෝකයේ තුලම තමා අවුලකට යනවා. ඒ නිසා ඒ ලෝකෙත් එක්ක කටයුතු කිරීම ඊටාම නිවැරදි තැනකට අරන් එන්න අපිට ඕනෙකම තියෙනවා. ඊටාම නිවැරදි තැනකින් ලෝකෙත් එක්ක කටයුතු කිරීම කියලා කියන්නේ අවබෝධයෙන් ලෝකයේ පරිශීලනය කිරීම. ඒක මම පැහැදිලි කරලා තියෙන්නේ ඒක අපි කරන එකක් නෙවෙයි ලෝකේ අවබෝධ කළ උත්තරමයෝ කරන වැඩක්. ඉතින් එහෙනම් එතෙන්ට එන මාර්ගයක අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ මාර්ගයේ පිළිබඳවයි අපි ටිකක් මේ කතා බස් කරන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් අපි පසුගිය වැඩසටහනේදී කතා බස් කළා ලෝකයේ සබැඳියාව ඇති වෙන තැන කරුණු තුනක් තියෙනවා. නේද? ලෝකෙත් එක්ක සම්බන්ධ වෙද්දී කරුණු තුනක් තියෙනවා දන්නවද? මොනවාද ඒ කරුණු තුන? ඒ තමයි තමන්. ඊළඟට බාහිර. එතකොට ඒ තමා බාහිරත් එක්ක සම්බන්ධ වෙන විදිය.
සම්බන්ධ වෙන ක්‍රමවේදය. මේ කරුණු 3 අනුව වෙනස්කම් ඇති වෙනවා. ප්‍රතිඵල වෙනස් වෙනවා. හිතන්නකෝ දැන් තමා බාහිරත් එකම පුද්ගලයෙක් තෝරගන්නකෝ. තමා ඒ බාහිර පුද්ගලයාත් එක්ක සම්බන්ධ වෙන පිළිවෙල වෙනස් වෙන අවස්ථා නැද්ද? දරුවා ගැන හිතන්න. මේ දැන් තමන් ඉන්නවා, තමන්ගේ දරුවා ඉන්නවා. මේ දරුවා පාඩම් වැඩ කටයුතු හොඳට කරලා මහන්සි වෙලා දවසම මහන්සි වෙලා ඉන්න දවසක සන්ධ්‍යා කාලයේදී දරුවත් එක්ක අපි සම්බන්ධ වෙන පිළිවෙලෙන් අපි උදා කරගන්න ප්‍රතිඵලයයි. දරුවා පාඩම් කරනවා කියලා අපිව රවට්ටලා වංචා කරලා අපි හිතමුකෝ ෆෝන් එකක ගේම් සෙල්ලම් කරලා එහෙම නැත්නම් වෙන මොකක් හරි කරලා හවස් වෙනකොට මුකුත්ම වැඩක් කරලා නැහැ පොතපතක. අපි රවට්ටගෙන එයා වෙනවා හරි වෙන වැඩක් කරපු දවසක හැන්දෑවේ අපි පුතා එක්ක සම්බන්ධ වෙන විදිහයි සමානයිද? කලින් විදිහයි දැන් විදිහයි සමානයිද? එතකොට පුතාව දකින්නකොටම ඇතිවෙන හැඟීම් දෙක සමානයිද? එදා දවසේ රිසල්ට් එකයි ඊට කලින් දවසේ රිසල්ට් එකයි ප්‍රතිඵල දෙක සමානයිද? එහෙනම් ප්‍රතිඵල දෙකට බලපෑවේ තමයි බාහිර කෙනයි සමාන වුණා. ඒ වුණාට අපි සම්බන්ධ වෙච්ච විදිහ වෙනස්. මගේ කියන එක තේරෙනවද? ඒතර අපි සම්බන්ධතාවය ඇති කරගන්න ක්‍රමවේදයක් මේ ලෝකේ ප්‍රතිඵලයට බලපානවද නැද්ද? එහෙනම් අපි මේ ලෝකයේ අවබෝධය කරා යනවද අනවබෝධය කරා යනවද කියන එකට ඒ ක්‍රියාවලියත් බලපාන. ඒ නිසා අපිට ඒ තුනම ගැන දැන් අවබෝධයකින් බලන්න විදිහක් නැහැ. ඒ තුනම ගැන තියෙන්නේ මොකද්ද? අනවබෝධය. ඒ හින්දා අපි මොකද කරන්න ඕනේ? ඒ තුනම අවබෝධ වෙන පිළිවෙලකට ජීවත් වෙන්න වෙනවා. ඒ තුනම අවබෝධ වෙන පිළිවෙලට ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ඒ තුන එකතු වෙන්න තැනක් ඇද්ද? ඒ තැන තමයි ජීවත් වෙන තැන. වෙන ජීවත් වෙන තැනක් නැහැ. අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඒ තැනනේ. නැද්ද? ජීවිතය කියලා දැනෙන්නේ ඒ ටිකනේ. එහෙම ඒවා එකතු වෙලා තමයි ජීවිතේ හැදෙන්නේ. ජීවිතේ පුරාවට තියන්නේ එහෙනම් එවන් ආකාරයේ ලෝකයන් එක්ක සම්බන්ධ වීම නෙවෙයිද? එහෙනම් ලෝක සම්බන්ධතා කියන ඒවා ඊටා පැහැදිලි අධ්‍යයනයකට ලක්විය යුතුයි. පැහැදිලිද මම මේ කියන දේ? එතකොට ඒ අධ්‍යයනයට ලක්විය යුතු කාරණා මොනවද? ලෝක අවබෝධයේ උදෙසා නම් අපි දැන් කටයුතු කරන්නේ ලෝකෙත් එක්ක. ඒ තැන්වල අධ්‍යයනයට ලක්විය යුතු කාරණා මොනවද? ඕන් අපි කල්පනා කරනවද හාතේ? අර කාරණා තුන. ඒකටනේ ලෝකයක ඉතින් ওই කාරණා තුන අනවබෝධයෙන් එකතු වෙද්දී ලෝක සමුදයක්. ওই කාරණා තුන අනවබෝධයෙන් එකතු වෙද්දී ආයේ ලෝකයක් හදා ගන්නවා අපි. ওই කාරණා තුන කෙරෙහි අවබෝධයක් තිබුණා නම් අද අපි මේ තරම් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණා තුනක් එකතු වීමටයි අපි ලෝකෙත් එක්ක එකතු වෙන්නවා කියලා කියන්නේ. එතෙන්ට එනකන් හිත තියාගන්න පුළුවන් වෙයිද? එතෙන්ට එනකන් හිත තියාගෙන ඒ තුල හිත ජීවත් කරව ගන්න පුළුවන් වෙයිද? ඒකට ඔබේ හිත එකඟයිද? ඒ වැඩේට. එකඟ නැත්තම් මොකද කරන්නේ? හිත අපි වැඩගෙන වෙන කොහේ හරි ලෝකයකට පයින්නවා. තේරුණාද කියන එක? වෙන මොකක් හරි ඇහෙන් ආපු දෙයක තොරතුරක් හොයන්න හරි කනෙන් ආපු දෙයක තොරතුරක් හොයන්න හරි ඒ මොකක් හෝ යමක් අරමුණු කරගෙන ඒ අරමුණට පයින්නවා හිත. ඒ කියන්නේ මේ වැඩේට එකඟ නැහැ. කට්ටි පනිනවා. මේ සමුළුවට සහභාගී වෙන්නේ නැත්තේ මේ සමුළුවේ යන වැඩපිළිවෙල ගැන අධ්‍යයනය කරන්නවත්
කැමති නැතිකමක් තියෙනවා. ඇයි මේක අධ්‍යයනයේ කටයුත්තක් නේ දැන් දාලා තියෙන්නේ මෙතෙන්ට. ඔය තුනේ කරුණු තුන එකතු වෙන තැන් වලටම තමයි ආයේ පනින්නෙත්. හැබැයි ඒ විනෝදෙට පනින්නේ. ඉස්කෝලේ යන්නේ නැති ළමයි කට්ටි පැනලා ගිහිල්ලා මොකද කරන්නේ? වැව් පිට්ටනියේ නටනවා. වැවේ පීනනවා. ගෙදර එන වෙලාවට ඇඳුම් ටික වේලාගෙන ඇඳගෙන ගෙදර එනවා. එහෙම නැද්ද? ඉස්කෝලේ ගියා නම් අධ්‍යයනය කරනවා ඒ කාලේ. දැන් මේගොල්ලෝ කරේ මොකද්ද? කට්ටි පැන්නා. කට්ටි පැනලා පීනලා නාගෙන ජබු ගහලා හොරෙන්ම ගෙදර ඇවිල්ලා ඉන්නවා. මොකක් කියලාද? හරිපු සීලවන්තයා වගේ. අපිත් මේ වගේ නෙවෙයිද ජීවිතය ඇතුලේ? ඉස්කෝලේ ගියා නම් අධ්‍යයනයකට සම්බන්ධ වෙනවා. ඒ වගේ අපිත් මේ හැම කටයුත්තක් එක්කම අධ්‍යයන කොටසක් එක්කද හිටියේ. අර ඒ සිද්ධියට මුහුණ දුන්නේ විනෝදයට, විනෝදේ තුල පීනා ජබුග ගහ ඉන්නද? තේරුණාද නැද්ද කියන එක? එතකොට මෙන්න මේ දෙක හොඳට තේරුම් කරගන්න ඕනේ. අපිට දැන් අඩුම තරමේ මේ කාරණා තුනම ගැන අවබෝධ කරන්න බැරි නම් අඩුම තරමේ මොකද කරන්න ඕන? මේ තුනෙන් එකක් හරි අවබෝධ වෙන පිළිවෙලක් සකස් කරන්න ඕන. යමක් අවබෝධ වෙන පිළිවෙල මොකද්ද? යමක් සත්‍ය එළි වෙන පිළිවෙල කියන එකටනේ අවබෝධ වෙනවා කියන්නේ. නේද? සත්‍ය හෙළි වෙනවට තමයි කියන්නේ අවබෝධ වෙනවා කියලා. බොරුව මොකද වෙන්නේ? බොරුව වැහෙනවද? නෑ, බොරුවත් එළි වෙනවා. සත්‍ය එළි වෙන ඕන තැනක මොකක්ද වෙන්නේ? බොරුවත් එළි වෙනවා. පැහැදිලිද කියන එක? සත්‍ය වැහෙනකොට එහි තියෙන බොරුවත් වැහිලා යනවා. ඉතින් ඒ නිසා පවතින ඒ යාතාවරණයන් තුල සත්‍ය හෙළි වෙන්න මොකද කරන්න ඕන? සත්‍ය හෙළිවීම පිණිස මොකද්ද කරන්න ඕන? එතන පරීක්ෂා කරන්න ඕන. මොකද්ද කරන්න ඕනේ? පරීක්ෂා කරන්න ඕනේ. හොයලා බලන්න ඕනේ එතන තත්ත්වය මොකද්ද කියලා. එතකොට ආන්ගේ සොයා බලනවට තමයි කියන්නේ පරිේෂණ කරනවා කියලා. තේරුණාද? අපි මොකුත්ම පරිේෂණයක් කරලා නැද්ද? කෝ කියා හොයලා නැද්ද? හොයලා තියෙනවා. මොනවද හොයලා තියෙන්නේ? වින්දනය කියන එක හිතේ තියාගෙන ඒ වින්දනයට තියෙන ආශාවක් හිතේ තියාගෙන ඒ ආශාවෙන් කෝ කියලා හොයනවා වින්දනය. කෝ සැප කියලා හොයන්නේ නැද්ද? හොයනවා. එතකොට හැබැයි කෝ සැපතා කියලා හොයන්නේ ජීවිතය තුල වින්දනයක් හිතේ තියාගෙන. වින්දනයට තියෙන ඇල්ම හිතේ තියාගෙන. තව කෙනෙකුට ওই ප්‍රශ්නේ අහන්න පුළුවන්. කෝ සැපතා මේ ලෝකේ? බැරිද ඒ මහන්න? අනිත් අයට හිතන්න අවස්ථාවක් දෙන හැටියට. කෝ සැපයක් තියෙනවද මේ ලෝකේ කියලා තමාගේම ප්‍රශ්නයක් අහගනිමින් තියෙනවද බලන්න. සැපතක් තියෙනව නම් කෝ ඒක කියලා ඒ සැපතක් කියලා අපි හිතන දේ කෝ මොකද්ද ඔය සැපත කියලා හොයන්න බලන්න පුළුවන්. එතකොට එන්නේ අවබෝධය. එතකොට එයාට තේරෙන්නේ මොකද්ද? ඔය ඇති සැපතක් නෑ, මේක මොකද්ද තියෙන්නේ?
සැපතක් කියලා කිව්වට මේක ආසේ විශාල දුකක් තියෙන. ඒ දුකේ කෙලවර මොකද්ද කියලා ඒත් හොයන්න ඕනේ. කො මේකේ කෙලවරක්? එහෙම හොයන කෙනාට කෙලවර හමු වෙනවා මොකක් කියලාද? දුක කෙලවර වේ නිර්වාණය කියලා. තේරුණා? දැන් ඔය ටික අවබෝධයෙන් කතාවකට යන්නත් හොඳ මඟ පෙන්වීමක් නෙමෙයිද? ඒ වුණාට අපි ඔය සින්දුව ඇහුවේ නැද්ද? අහලා නැටුවේ නැද්ද ඔය සින්දුව වලට? හොඳට මත්පැන් බීපු පිරිස බීලා වෙරි වෙලා වැනි ඔය සින්දු කියලා නැද්ද? දැන් ඒ කිව්වේ අවබෝධයේ පිණිසද විනෝදයේ පිණිසද? ඒ තාලේ අහුවෙන වෙලාවට විතර යෝග කියවෙන්නේ. නමුත් ඔය සින්දුව කියන්න ඕනේ කොයි තැන්වලද? අවබෝධ විචි තැන්වලද? කොතනද ඕක නොකියන්න ඕනේ? කොතනද ඕක නොකියන්න ඕනේ? නොකියන්න ඕන තැනක් නැහැ දැන්. හැම සිද්ධියක් එක්කම බලන්න ඕනේ කෝ සැපතා මේ හසු විච්චි ලෝකේ. මේක මහා දුකක් කියලා එළි වෙනවා එතකොට. සැපත හොයන්න ගියාම. එහෙනම් සැප හොයන්න යනකොට අපිට අහුවෙන්න දේ මොකද්ද? අපි හොඳ දුකකට අහු වෙනවා. අපිට දුක අහු වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සැප කෝ කියලා අපි හොයන්න මොකද වෙන්නේ? අපි ලොකු දුකකට අහු වෙනවා. නමුත් ඒ දුක අපිට අහු වෙන්නේ නැහැ. එයි. ඉතින් මේ සබහාදහම හරි සාධාරණයිනේ. සොයන්නාට සම්බ වෙයි. මොකද්ද හොයන්නාට හම්බෙන්නේ? හොයන දේ. දැන් සොයන්නේ මොකද්ද? සැප. එයාට හම්බෙන්නේ හොයන දේ දුකද? එයාට හම්බෙන්නේ දුකද සැපද? හැම සැපකම මුහුණ පැත්ත විතරයි අපි බලන්නේ. ඒ සැප කියන එකේ කඳ හරියකුත් තියෙනවා. වල්ගෙකුත් තියෙනවා. පස පැත්තකුත් තියෙනවා. මොනර නටනකොට ලස්සනක් නැද්ද? ලස්සනයි. ඉස්සරහා ලස්සනයි. පස්ස එළියේ. එතකොට මොනර නැටුම් බලන හැමෝටම ලස්සන මොනර නැටුමක් එක්කලා කැතම කැත පස්සකුත් බලාගත්ත හැකි. හැබැයි එයාට බලන්න ඕනේ ඉස්සරහා නම් එයා කැරක් ඉස්සරහාම බලනවා. එතකොට සමහර අයට ඉස්සරහා පේන්නේ නැති වෙලාවල් එනවා. එතකොට පස්ස බලලා ඒකත් එක්ක ගැටිලා යන්නත් පුළුවන්. නමුත් සමස්ත මොනර නැටුමම බැලුවා නම් ඉස්සරහා පස්ස ඔක්කොම හැමතැනම පේඩ් එක ගත්තාම මේකේ මොකද්ද බලන්න තියෙන්නේ? ඒ වගේ හැම සිද්ධියකම අපි සැපය කියලා එකක් මුලින් අල්ලගත්තට ඒකේ අපිට අල්ලන්න යන්නේ සැප දැකලා. අපි එතෙන්ට යනකොට ඒක පස්සෙලා ගිහිල්ලා. අපි අල්ලන්නේ වලිගෙන්. එතකොට අර නියම විදිහටම සැපේ අහුවෙන්නේ නැහැ. සැප ගිලිහිලා යනවා. අහුවෙනවා වලිගේ. වලිගේ මොකද්ද තියෙන්නේ? ආදීනව ගොඩක්. අන්න එහෙම වලිග අල්ලගෙන වලිග පාගගෙන ආවේ කවුද බලන්න? ජීවිතේ වලිගතක ගායවිල්ලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි අපිට හැමදාම දුකම උරුම වෙනවා. ඇයි අපි විනෝදයෙන් හෙව්වේ? විනෝදයේ පස්ස පැත්තට කියන නම තමයි විඳවීම. තේරුණාද කියන එක? විනෝදය කියන්නේ සම්පූර්ණම සිද්ධියක් ඈ. දැන් පාටියක් දැම්ම කියන්නකො විනෝදෙට.
තැන් වලින් සංගීත භාණ්ඩ එකතු කරගෙන ආවා. තැන් වලින් අපි හිතමුකෝ සවුන්ඩ් උපකරණ ටික එකතු කරගෙන ආවා. එක තැන් වලින් විවිධ දේවල් කෑම බීම ගෙනාවා. බුපේ ක්‍රමයට හරි ඔය ක්‍රමයකට. ඊට පස්සේ සැර බීම ಜಾති ගෙනාවා කියන්නකෝ. ගිනල්ලා එකතු කරලා පාටිය දැම්මට මේ ඔක්කොගේම බිල් ගෙවන්න වෙන්නේ නැද්ද? ඊට පස්සේ කාලා බීලා නටලා ඔක්කොම ගියාට පස්සේ මේ පාටිය ඕගනයිස් කරපු කට්ටියට අස්පස් කරන්න නැද්ද? ඊට පස්සේ භූමිය පිරිසිදු කරන්න යනකොට ඔකේ වමනේ දාපුවා නැද්ද? කාපු වගේ ඉතුරු දේවල් කෑලි හැඩි කරපු ඔක්කොම අර ගෙනාපු උපකරණ කඩලා බිඳලා දාලා ගිහිල්ලා තමයි ඒවයි දැන් ආපහු දෙනකොට ණය ගෙවන්න වෙන්නේ නැද්ද? පාටි දාපු අය එහෙම ඒවා තියෙනවා කියලා දන්නේ නැද්ද? ඒ වුණාට අර පුංචි වෙලාවක් තියෙන ආස්වාදයට වඩා දවස් දෙකක් විතර අත් කරන්න නැද්ද? තේරුණාද කියන එක? ඉතින් අර ඉස්සරහා පැත්ත චූට්ටක් එහෙම පොඩි සෝ එකක් වගේ තිබ්බට පස්ස පැත්තේ ගොඩ ගැහිච්ච මහ කුණු ගොඩක් නැද්ද? ඒකත් අර පාටියේ කොටසක් නේද? තේරුණාද කියන එක? අපි විනෝද ට්‍රිප් එකක් ගියා කියන්නකෝ. ඒ යන්න ලෑස්ති කරගන්න බඩු ටික ලෑස්ති කරගත්තා වගේ රෙදි ටික ලෑස්ති කරගෙන ඔය හැමදේම ලෑස්ති කරගෙන ට්‍රිප් එක ගියා වගේම එනකොට එන ආදීනව ගොඩක් නැද්ද? ඊට පස්සේ කණ්ඩ බොණ්ඩ ගෙනිච්චේවා හොදලා අස්පස් කරගන්න ගොඩක් තියෙනවා. අර ඇඳපු රෙදි ටික හොදා ගන්න තියෙනවා. එහෙන් තව ගෙදර ඉදිකාවට තියෙන වැඩ තියෙනවා. මහා වැඩ කන්දරාවක් එකතු කරගෙන එනවා කියලා හිතෙන්නේ නැද්ද ගිහිල්ලා විනෝද වෙනවා කියලා? ඒ වගේම මේ හැම විනෝදයක් හොයන සිද්ධියකම වින්දනයක් හොයන සිද්ධියකම විඳවන්න කොටසක් නැද්ද? එතකොට එහෙම අපි ඒ කොටස තේරුම් ගන්න අදහසක හිටියේ නැත්නම් මෙයාට මේ කොටස නොතේරිය හැමදාම පාටි වලට ඇදිලා යන එකක් නැද්ද? ඒකට එයාට තියෙන්න ඕන නේද නිකන් සිහි කල්පනාවක්. යමක් තේරෙන්නේ නැති අය ඉන්නවා කියන්නේ ඒ සිහි කල්පනාව එන්නේ නෑ. ඒක තමයි කියන්නේ අවබෝධ කරන අදහස නෑ. ඒ නිසා මේකේ අවබෝධය කරගන්න ඕන කියන පැතුමක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ අවබෝධ වේවා කියලා. පැහැදිලිද කියන්නේ? ඒකට අවබෝධය කියන එකේ ඕනෙකම හොඳට ඇති වෙලා ඒ අවබෝධය වෙනුවෙන් මේ ටික හසුරවන්න පටන් ගත්තොත් එයාට මේක අවබෝධ වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද කියන එක? එහෙනම් අවබෝධ වෙන්නයි ඕනේ මෙතන කියන පණිවිඩේ හැමතිස්සෙම චිත්ත අභ්‍යන්තරේ පැලවෙන්න ඕන එක. මං කිව්ව මාධ්‍යයකට දාලා පැල කරන්න. තේරුණාද? ඒක මහා ගහක් වුණාට පස්සේ ඒ ගහේ සෙවණයට මොන දේ කරත් ඒ ගහේ සෙවණයට ඇට වැටි වැටි පැලවෙනවා නම් ඒ පැලවෙන්නේ ඒ ගහේ මැට. තේරුණාද කියන එක? ඒ වගේ අපි මහා ගහක් වෙනකන් වැඩෙනකන් මේ පුංචි බීජය පැල කරගන්න ඕනේ. මොන බීජද? අවබෝධ කරගන්න එකමයි සැපත. එතකොට වෙන සැපතක් හොයන්න එපා. ඒ හැම දෙයක් තුලම හොයන්න අවබෝධය. අවබෝධය හොයන්න ඕන කියන සිතුවිල්ල මේකේ හැමතිස්සම දාන්න. දැන් අපිට මුල් කාලේ කරන්න තියෙන්නේ ඒක. එතකොට එයාට සිහි කල්පනාව උපදින්න පටන් ගන්නවා. මං අවබෝධ කරගන්න ඕනේ මේක කියලා හිතනකොට. තේරුණාද කියන එක? දැන් අපි මොකක් හරි මැහුමක් මහාන හැටි ඉගෙන ගන්න යනවා කියන්නකෝ. එතකොට ඒ ඉගෙන ගන්න යනකොට එයාට තියෙන තද ඉගෙන ගැනීමේ ඕනකම. එයා රෙදි කෑලි අහුවෙන තැන් වල රෙදි කෑලි එකතු කරගෙන ඇවිල්ලා කප කපා මහනවා. එතකොට එයාට අදහසක් එන්නේ රෙදි කෑලි නාස්ති වීම පිළිබඳ අදහසක්. ඇයි එයාට තියෙන්නේ මොකද්ද? ඉගෙන ගන්න, මහාන එක ඉගෙන ගන්න. දැන් ওই මහද්දි ඉඳි කට්ට ඇනේ අතේ ඇරිනවා. චුටියලව කටේ දාගෙන ඉඳලා ආයෙ මහනවා. ඇයි? එයාට අර
අරක ගන්නෙ නෑ. වේදනාව කියන එක එක්ක එච්චර ඔට්ටු වෙන්නේ නෑ. ආයෝනේ මොකක් කරන්නද? ඉගෙන ගන්න. එතකොට ආන්ගේ ඉගෙන ගන්න එකට හිත තිබ්බහම එන අපහසුකම් දැනෙන්නෙත් නෑ. ලැබෙන පහසුකම් කියලා එච්චර ලොකුවට ඒවා කොට්ටු වෙන්න යන්නෙත් නෑ. කෙසේ හෝ ඉගෙන ගැනීමට හිත යනවා. ඉතින් ඉගෙන ගන්න දරුවන්ටත් ඒ වගේ. ඉගෙන ගන්න හිත නැති අය තමයි අර පහසුකම මදි, මේවා හරි මදි, අරක හොඳ නෑ, මේක හොඳ නෑ, අර බාධාව තියෙනවා, මේ බාධාව තියෙනවා. එයාලට හැමතිස්සෙම වෙන මොකක් හරි පෙන්වන්න තියෙනවා. ඉගෙන ගන්න chance එක ගන්නෙ නෑ ඒකේ. හැමතිස්සෙම එයාලා පහසුකම් හොයනවා. සුවයක් හොයනවා, සැපයක් හොයනවා, පහසුවක් හොයනවා. ඉතින් ඒ නිසා අවබෝධ කරන කෙනාට මේකේ කරන්න තියෙන්නේ මොකද්ද? ඊටා හොඳ සිහියෙන් ඉන්න ඕනේ. ඒක අපි මෙහෙම කිව්වොත් හොඳට සීරුවෙන් හිටියොත් හරි නේද? එහෙම තේරෙන්නේ නැද්ද කියනකොට? අපි භාෂාවෙන් අපි ඉගෙන ගන්න බලන්න. එතකොට හොඳ සීරුවෙන් මේක දිහා විමර්ශනක සීඩිව බලාන හිටියානම් හරි. එතකොට අපි කැමතිද සීරුවෙන් ඉන්න? සීරුවෙන් හිටියාම මොකද නැති වෙන්නේ? අසීරුව නැති වෙන්නේ. එහෙනම් ජීවිතේ මහා අසීරු දෙයක් වෙලා තියෙන්නේ ඇයි මේ එන? සීරුවෙන් නැති නිසා. එහෙනම් ජීවිතේ පුරාම සීරුවෙන් හිටියනම් අද මේ තරම් අසීරුකම් වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ හොයලා තියෙන්නේ මේ වෙනකන් සීරුවෙන් ඉන්න ක්‍රමයක් නෙවෙයි. පහසුවෙන් ඉන්න ක්‍රම. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේ සිද්ධි අතරේ අස්සේ මේක යනවා. මොකක්ද යන්නේ? පහසුවෙන් ඉන්න මොනවද හොයන්න ඕනේ? පහසුකම්. පහසුව සලසන දේවල් හොයනවා. දැන් අපි උදේ කතා කළා වැඩසටහනේදී අපි හොයාගන්න ඕනේ පහසුවෙන් ඉන්න උපකාරක දේද අවබෝධයට උපකාරක දේද කියලා. අවබෝධයට උපකාරක දේ හොයාගන්න ඕනේ. එතකොට අපි හැමතිස්සෙම කටයුතු කරන්න ඕනේ මොකක් හොයන්නද? අවබෝධයට උපකාරක දේ හොයාගන්න. බෝධිකාරක ධර්ම උපයා ගන්න. ඉතින් ඒ සඳහා අපි මේකේ මොකක්ද දැන් කරන්න ඕනේ? එතකොට පරීක්ෂණයක් කරන්න ඕන. පරීක්ෂාවෙන් බලා ඉන්නවට තමයි පරීක්ෂණ කරනවා කියන්නේ. තේරුණාද කියන එක? අහුවෙන දේ ආවට ගියාට පැත්තකින් තියන්නේ නැහැ දැන්. මොකද කරන්නේ? අහුවෙන දේ පරීක්ෂා බලනවා. පරීක්ෂා බලනවට අපි කියනවා පච්චවෙක්කිත්වා. ඒක අපි දැන් මේ වෙනකොට පහුගිය පොයේ වැඩසටහන් වලම උගන්වලා තියෙනවා. පරීක්ෂා කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. නේ? ඒ පරීක්ෂා කරනලා බලන පැරාමීටර්ස් ටිකත් අපි දීලා තියෙනවා. පරීක්ෂා කරලා බලන පාරාමිතීන් මොනවද කියලා. ඒ පාරාමිති කිව්වට නම් තේරෙන එකක් නැහැ. පැරාමීටර්ස් කිව්වටත් තේරෙන එකක් නැහැ. පරීක්ෂා කරලා බලන්න ඕනේ මොන මාත්‍රිකා යටතේද මේක Tamanට හිතසුව පිණිස පවතීද? ආන් එක පැරාමීටර් එකක්. තව පාරාමිතියක් තමයි මොකද්ද? මේක අනුන්ට හිතසුව පිණිස පවතීද? ඊළඟට මේක අනුන්ට Tamanට යන දෙපාර්ශවයටම හිතසුව පිණිස පවතීද කියලා පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. තේරුණාද? ඒ පරීක්ෂණයේදී අපි අපිට විශාල අසාධාරණයක් කරගන්නා වැඩ ටිකක් කරගෙන යනවද නැද්ද? ඉතින් ඔය කාගේ හිතසුව පිණිස කෙරුවත්
තමන්ගේ හිතසුව පිණිස ඒක හේතු වෙලා නෑ කියලා පැහැදිලි ඔය එළියට එනවා හරියට පරීක්ෂණය කළොත්. අවංකව පරීක්ෂණය කළොත් එනවා ඒක එළියට. අපි හිතුවට එයා එතකොට අන් අයට මං මේක යහපත පිණිස හිතසුව පිණිස කරලා තියෙනවනේ. එයාගේ හිතසුවයක් ඇති මේ වෙලාවේ. හැබැයි සාංසාරික ගමනේදී අපේ ධර්ම මාර්ගයේ ඒ අයගේ බලපෑමෙන් ඇහිරිලා නම් එයා අන්ත දුකකට වැටෙනවා. තේරුණාද කියන දේ? දැන් හිතන්නකෝ අම්මා සිල් ගන්න යන්න ඉන්නේ. ළමයා කියන යන්න එපා මං දාලා සිල් ගන්න. හිතන්නකෝ. එතකොට ළමයාගේ හිතසුව පිණිස අම්මා මොකද කරන්නේ? යන්නේ නැහැ ගෙදර ඉඳගෙන ආයෙ නම් පුතේ අපි ෆිල්ම් එකක් බලමු කියලා දෙන්නත් එක්ක ෆිල්ම් එකක් බලලා. පොයේ දවසේ. දැන් පුතාට ඒ වෙලේට හිතසුව පිණිස පවතිනවා. හැබැයි අම්මගේ මේ සිල් ගන්න යන ගමන වැළකුණේ කවුරු නිසාද? පුතා නිසා. ඒ ඉඳලා අඩුම තරමේ අම්මට ගෙදර ඉඳලා සිල් ගන්නවත් නැහැ. දැන් අර එයා බලන දෙයකට අම්මත් යොමු කරගත්තා. විනෝදයට ආස්වාදයට යොමු වුණා. දැන් අම්මට ධර්ම මාර්ගයේ අවහිර වෙන්න එයාගේ පැත්තෙන් එයාට සාධාරණයක් වෙලත් නැහැ. හැබැයි අපි හිතුවට ළමයාගේ පැත්තෙන් හිතසුව සිද්ධ වුණා කියලා. ඒ ළමයාට මේ ජීවිතේම දවසක වැඩිහිටි බවට පත් වෙනකොටත් මාතු සංසාරික වශයෙන්ුත් මහා හානියක් සිද්ධ වෙනවා. ඉතින් ළමයින්ට ආදරේ තියෙන ළමයින්ට සෙනෙහස දක්වන අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ ළමයි හින්දා අපි ගෙවල් වලටලා ඉඳ ගිහින් මේ ළමයින්ට මහා හානියක් අපි කරනවා. ඒ නිසා අනිත් හැම දවසෙම ඔයගොල්ලෝ කියන දේ අහනවා වගේ දැන් අද ලෑස්ති වෙන්න මා කියන දේ අහලා එන්න යන්න මාත් එක්ක කියලා අපි ධර්මයකට යන දවසට ඒගොල්ලන්වත් එතෙන්ට එකතු කරගෙන යන්න පුළුවන් නම් මේක එකපාර කරගන්න බැරි වෙයි. මම මේ පොඩි උදාහරණයක් අනික කියන්නේ. අපි එකතු කරගෙන යන්න ඕනේ අර අවබෝධය ලැබෙන පැත්තකට එලා. ඒත් ඉතින් එක පාරේ පොඩි ළමයි ඒවට කැමති වෙයි කියලා නම් හිතන්න බෑ. එහෙම නේද අපේ ළමයි? ඈ? එහෙම ළමයෙක් නැද්ද? එතකොට දරුවෝ නැති අයට? ඇයි යාගේ හිත තියෙන්නේ? හිතත් පොඩි එකෙක් වගේ තමා. මේ හිතත් හරි කැමති සෙල්ලක්කාරකමට. නෑ කියන්න බලන්න. ඕක කියනවා උපාසකම්ම නම් පන්සලේ බොරුවට. සිල් අරගෙන බොරු කියන්නේ නෑ කියලා සිල් සමාදන් වෙලා කියන්නේම ওই වගේ බොරුමයි. ඒ වුණාට සෙල්ලක්කාරකමට හරි කැමති. අවබෝධ කරන අදහසින් වැඩක් කරන්න ගියාම දැන් අවබෝධ වෙන බණක් කියලා දුන්නාම මේක හොඳට තේරෙන උපාසකම්මල ඔක්කොටම නිින්ද යනවා. එතකොට ඒක යාළගේ සම්ප්‍රදාය. තේරුණාද කියන එක? ඊට පස්සේ උපාසකම්මලාගේ නමක් ගමක් කියවනවා නම් අහවල් උපාසකම්ම තමයි මේකේ දායකත්වයේ දරුවේ කියලා නම් ඒ උපාසකම්මට හැරෙනවා. එයා ඇස් අරගෙන ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. උද්‍යෝගයක් තියෙනවා. මොකටද මේ? තමන්ගේ නම කියවෙනකම්. ඒ කියවෙන කාලේ පැන්නට පස්සේ එයත් බුදි. ආය දේශනාව අවසානයේදී ආය නම් ටික සම්පාදනය කරනවනේ. ආය කට්ටියටම හැරෙනවා. එතකොට මේ උපාසකම්මලා අවබෝධයෙන්මයි බණ අහන්නේ කිව්වොත් හරිද? එහෙම කිව්වොත් මම ඒගොල්ලන්ට කියන මේගොල්ලෝ බුදියන්නේත් අවබෝධයෙන්ම වෙන්න ඕනේ. අවබෝධෙත් නැහැ, අවබෝධ වෙන මගකුත් නැහැ. ඔහොම බණ 5,12,000ක් නෙවෙයි. 5,12,000ක් බුදුවරුන්ගෙන් ඇහුවත් ඕක වෙලා නැහැනේ දැන්. එහෙනම් ඉස්සරහට කව කොච්චර ওই විදියට ඇහුවත් අවබෝධ කරගන්න බැරි වෙලා යන්නේ ඒකයි. හේතුව පරීක්ෂණයක් ඕනේ. නේ? අපි කරපු පරීක්ෂණය මොකද්ද මේකේ? කෝ සැපත? කෝ සැප ඕනේ, සැප ඕනේ, සැප. සැප හොදිනවද බලන්න පරීක්ෂා කරලා බලපු එකක් කළේ. සැප වැඩි තැනක අපි රැඳුණා, සැප අඩු තැන අයින් කෙරුවා අපි. එහෙම නෙවෙයිද? උයද්දි පිහිද්දි උනත් රහට වැඩිපුර තියෙන විදිහට උයනවා.
නීරස දවසක් આવොත් එදා දවසේ හදපු කෑම අයින් වෙනවා. එහෙම නැද්ද? එතකොට වඩා අපි ගුණ කෑමද කන්නේ රහ කෑමද? උතනින් හරි සරලව තේරුම් ගන්න පුළුවන්. පුංචි දරුවන්ගේ සිට මහල්ලා මැහැල්ලිය දක්වා රුචිකන් දක්වන්නේ රස කෑමටද ගුණ කෑමටද? අපි කවදාවත් ජීවිතේ හදලා තියෙනවද රසකාරක හදලා තියෙන අපි ගුණකාරක කියලා දෙයක් හදලා තියෙනවද? කෑමට එකතු කරන ගුණකාරක කියලා එකක්. එහෙම ප්‍රොඩක්ෂන් එකක් නෑ. ගුණකාරක මොකද කරන්නේ? හෝදලා අතුල්ලලා සුද්ධ කරලා විසි කරලා දාලා එකතු කර ගන්නවා මොනවද? රසකාරක. තේරුම් නැද්ද කියන එක? ගුණකාරක වලට මොකද කරන්නේ? හෝදලා අතුල්ලලා විසි කරනවා, කපලා සුද්ධ කරලා අතුල්ලලා දානවා පැත්තකට. එහෙම නේද? දැන් අඹයක් කන්න ගියාම පොතු ටික මොකද කරන්නේ? සුද්ධ කරලා අයින් කරනවා. එතකොට අර පොත්තේ තියෙන khනිජ ඒවා පණුවකයි. මම කියන්නේ හාල් නිවුඩු හාල් බත් කන්නද කැමති? හොඳ සුදු හාල් රන්වන් සුදු පැහැති හාල් කන්නද කැමති? සුදු හාලේ බත් කන්න කැමති. නිවුඩ්ඩට මොකද කරන්නේ? කොරහට දාලා අතුල්ලලා පොඩි කරලා හොදලා යවනවා. ඒ වෙනුවට රසකාරක ටිකක් එකතු කර ගන්නවා මේකට. මං ඔය කන බොන ඒවට විතරක් නෙමෙයි ඔය හැම තැනකටම ඕක කරගෙනයි තියෙන්නේ කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? හැම සිද්ධියක් පස්සෙම ඔහොම එකක් තියෙනවා. ලෝකෙත් එක්ක එකතු වෙද්දී අපි මොකද කරන්නේ? වඩාත් ගුණදායි අවබෝධය ඇති වෙන ආකාරය අයින් කරලා කාර්යය කියන්නේ ආකාරය. ඒ ආකාරය අයින් කරලා අපි ගන්නෙ මොකද්ද? රසමතු වෙන ආකාරයක්. රසකාරකයක්. ඒකෙන් කොහොම හරි හදා ගන්නවා රසකාරකයක්. දැන් මේ ගමන යන්නේ මොන පැත්තටද එතකොට? රසකාරක හොයාගෙන යන පැත්තටද ගුණකාරක හොයාගෙන යන පැත්තටද? ගුණ නැහැ. මෙලෝ ගුණයක් නැහැ. මිනිස්සුන්ගේ ගුණ බැහිලා යනවා. පැහැදිලිද කියන එක? ගුණ පිළිබඳ සොයන විදිහක් නැහැ. වඩා හොඳ ගුණදායි ඵලදායි භාවයේ උපදව ගන්න විදිහක් නැහැ. එහෙනම් ලෝකෙටම විශ්වෙටම මේක බලපානවා. ඒ නිසා විශ්වයේම තියෙන ගුණදායි ඵලදායි භව හීන වෙන යුගයක් හැදෙනවා. මතු වෙන රසකාරක ගොඩ වර්ධනය වෙන යුගයක් එනවා. ස්වභාවික රස මැරෙනවා ඒ ගානේ. අලුත් රසකාරක නිෂ්පාදනය වෙන්න මොකද වෙන්නේ? ස්වභාවික රහගුණ මැරෙනවා. රහක් ගුණක් නැති මිනිස්සු දැන් ජීවත් වෙන්නේ. ඇසුරු කරාට මෙලෝ රහක් නැහැ. හිත් පිටවල කිසි ගුණයක් නැහැ ඒකයි. පැහැදිලිද කියන එක? ඉස්සර මිනිස්සු එකතු වෙලා මල කඳකට සලකපු තරම්වත් මේ ජීවත් වෙන මිනිස්සුන්ට අද සලකන්නේ. ඉස්සර මිනිස්සු මීට වඩා මල කඳන් වලට සැලකුවා. නැද්ද? ජීවත් වෙන මිනිස්සුන්ට කොහොම ගරු කරගන්නේ නැද්ද? දැන් එහෙම නෙමෙයි. ජීවත් වෙලා ඉද්දද්දි සලකන්නේ සත්තුන්ට සර්පයින්ට වගේ. ඉතින් ඒක නිසා එහෙම මනුස්සකම් දියුණු වෙලා නැහැ. ගුණ යහපත්කම් දියුණු වෙලා නැහැ. මේකට හේතුව ලෝකයේ පිළිබඳ අවබෝධය හීන වීගෙන යනවා. ඒ නිසා අපි මේ ලෝකයේ පිළිබඳ ගැඹුරු අවබෝධයකට යන්න මඟක් පාද ගන්න ඕනේ. පොටක් පාද ගන්න ඕනේ. ඒක තමයි මම මේ අවධානය යොමු කරවන්න හේතුව මේ ගැඹුරු පැත්තකට යන විදියට. එතකොට ජීවිතය පරිහරණය කරන තැනින් ජීවිතය වෙලා තියෙන තැනින් ආත්ම භාවය පරිශීලනය කරන තැනින්
අපිට මේ අධ්‍යයනය කරන්න වෙනවද නැද්ද? වෙනවා. ඉතින් මේ අධ්‍යයනය ගැන ටිකක් ගැඹුරකට ප්‍රවේශ වෙන්න බලමු. හැබැයි මේ ලෝකයේ ඇසුරු කරන්න යන්න ඕන දැන් අර මම මුලින්ම දේශනාවල පෙන්නපු ක්‍රම තුනෙන් කොයි ක්‍රමය අරගෙනද? අවබෝධයෙන්ම ලෝකයේ පරිශීලනය කිරීමේ ක්‍රමයක් කියලා එකක් කිව්වා. අනවබෝධයෙන් ලෝකයේ පරිශීලනය කිරීමේ ක්‍රමය කියලා එකක් කිව්වා. අවබෝධය පිණිස ලෝකයේ පරිශීලනය කිරීමේ ක්‍රමය. අවබෝධය පිණිස ලෝකයේ පරිශීලනය කරන්න එකඟත්වයක් එන්න ඕනේ දැන්. ඒක මම එහෙමයි කියලා කරන්න හැදුවට අපේ හිත ඒකට එකඟත්වයක් ඇවිල්ලා නැත්තම් එයා මේ බණ අහන එක ඇස්සේ බුදියනවා. ඇයි? ඒ හිතට ඕනේ විනෝදය. ඒ හිතට ඕනේ මොකද්ද? අනවබෝධය. අනවබෝධයේ ගිලෙන්න හොඳම වෙලාව තමයි බණ අහන වෙලාව. ඇයි ඇඟිල්ලෙන් එන කවුරුත් අරකට මේකට කතා කරන්නේ නැති වෙලාවක් තියෙනවා නම් ඒ තමයි සද්ද නැතුව කට්ටියම බිත්ති වලට හේතු වෙලා බණ අහන වෙලාව. එතකොට මේ බණ අහන වෙලාවේ බණ අහන මුවාවෙන් හොඳට අනවබෝධයේ ගිලෙන්න පුළුවන්. පැයක් විතර තියෙනවනේ. නැද්ද? බලන කෙනා මේගොල්ලෝ S2 පියාගෙන බණ අහනවා. හිතන්නේ භාවනා යෝගීව බණ අහනවා කියලා. සමහර වෙලා දිගටම ඉන්නෙත් නෑ නේ අය. ඉතින් දිගටම ඉන්න කෙනෙකුට තේරෙනවා එක එක්කෙනා සැරෙන්තරේ ගොරවනකොට එහෙම මොන භාවනා යෝගීද? එතකොට එහෙම බණ අහන කාලයක් මේ හුඟා උපාසක අය අතරේ පන්සල් වලට ගියාට තියාගෙන ඉඳලා තියෙනවා. දැන් අද පන්සලට යන්න බැරි වුණා. අපි ගෙදර ඉඳගෙන මේ ධර්මය අහනවා. අපේ ඇහැ ඇරිලා තියෙනවා නම් වෙනදටත් වඩා ඇහැ ඇරිලා තේරෙන්න ගන්නවා නම් අමුතු ඇහැරීමක් තියෙනවා නම් නිකන් නිින්ද හිටපු කෙනා ඇහැරෙනවා වගේ තේරෙන ගතියක් තියෙනවා නම් මේ ලෝකය අපි අවබෝධය පිණිස යොදා ගන්න ඕන ලෝකයේත් එක්ක එකතු වීම. ලෝකයේ අවබෝධය පිළිබඳව ලෝකය පරිහරණය කිරීම යොදා ගන්න පුළුවන්. එතකොට මේ ලෝකේ පරිහරණය කරන අවස්ථාවලදී අපිට මේ සිහිය උපද්දවා ගන්න වෙනවා. අපි ගැන අවබෝධය ඇතිවීම පිණිස, බාහිර අය ගැන, බාහිර දේවල් ගැන අවබෝධය ඇතිවීම පිණිස, ඒ වගේම මේ අපි අභ්‍යන්තරික තත්ත්වය බාහිර තත්ත්වයට එක්ක සම්බන්ධතාවයක් ගොඩනගන මේ සම්බන්ධ වෙන පිළිවෙල වඩාත් විද්‍යානුකූල කරවීම පිණිස. එහිද අනවබෝධය තියෙනවනේ. එතකොට මේ තුන් කට්ටුවේහි ඒකරාශීත්වයට තමයි අපි කියන්නේ ලෝකය කියලා. අපේ ඊගාව ප්‍රතිඵලය හැටියට හම්බෙන ලෝකෙ වෙන්නේ ඒක. අලුත් ලෝකයක් එතකොට යට හැදෙන්නේ. ඒ අලුත් ලෝකයක් හැදිච්ච එකට අපි කියනවා ලෝක සමුදය කියලා. තේරුණාද? ආන් ඒකට කියනවා පස්සය කියලා. ඒකට කියනවා මොකක් කියලාද? පස්සය. පස්සය කියන්නේ ස්පර්ශය කියන්නේ ඔන්න ඔය කරුණු තුනේ එකතුවට. ඇඟේ ගෑවෙනවට නෙවෙයි ස්පර්ශය කියන්නේ. දෙකක් එකට හැප්පෙනවටත් නෙවෙයි. ස්පර්ශය කියන්නේ මොකටද? කරුණු තුනක එකතුව කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. තින්නම් සංගති පස්සෝ. පැහැදිලිද? එහෙනම් තින්නම් සංගති පස්සෝ වෙනවා කියන්නේ මොකද්ද? ලෝකයේ ආරම්භය. ලෝක සමුදය සිදු වෙන වෙලාව. එතන තමයි අපි ලෝකේ හදමින් සිටින වෙලාව. එහෙනම් නිරෝධය තියෙන්නේ කොතනද? ගිනි පත්තු වෙන තැන නිවන තියෙනවා කියලා අපි කියලා තියෙනවා. එහෙනම් නිවන තියෙන්නේ කොතනද? තින්හං සංගති පස්සෝ වෙන තැන. තමන්ගේ අධ්‍යාත්මික පැත්තත් අවබෝධ නම්
බාහිර පැත්තත් අවබෝධ නම් ඒ අතර ඇතිවන සම්බන්ධතාවයේ සම්බන්ධියාව ගැනත් අවබෝධ නම් ඉතුරු වෙන රිසල්ට් එක වෙන්නේ නිවන. ඉතිරි වෙන රිසල්ට් එක වෙන්නේ මොකද්ද? නිවන. එහෙනම් ලෝකත් එක්ක කටයුතු කරන්න එයා නිවන් දකිනවා. ඒ නිසා ආර්ය උත්තමයෝ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකෙට යන්න ලෝකෙත් එක්ක කටයුතු කරන්න අපි මේ බලාන හිටියට උන්වහන්සේලා නිවනටම පත් වෙනවා. නිවනමයි තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා නිවනේ මේ පිට දෙයක් නැහැ. අපිට එහෙම නෙමෙයි ওই තුන එකතු වෙච්ච ගමන්. එකතු වෙනකොටම මොකක්ද ඇති වෙන්නේ? එකෝෂා. අපිට ෂා වෙන්නේ නැද්ද එකතු වෙනකොටම? එහෙම නැත්තම්. චී කියයි ඊ කියයි නේ නියමයි කියයි ෂෝක් කියයි. අපි මොකද කරලා තියෙන්නේ? ආයේ ලෝකයක් හදලා. හදාගත්තේ මොකද්ද? හදාගත්තේ මොකද්ද? උපාදන ශක්තියක්. ජෙනරේට් කරගත්තේ මොකද්ද? උපාදන ශක්තිය. ඒ තමයි භවය. භවපච්චය ජාති. ඒ ප්‍රත්‍ය වෙනවා කියන්නේ එහි ප්‍රතිඵලයේ උපතක් වෙනවා. ඉතින් අපිට කයත් එක්කම ගිහිල්ලා ආයෙ උපදින්න බැරි වෙන්න පුළුවන්. නමුත් මොහොතයි අපිට නිවිලා ඉන්න බෑ. උපදිනවා. ඒ ඇසුරු කරගත්තු දෙයක් උපදිනවා. ඒ එකතු වීමත් එක්ක ඇතිවෙච්ච හැඟීම ඇසුරු කරගත්තු සිතු විල්ලක් හරි උපදිනවාමයි. ආන්ගේ උපදින සිතුවිල්ල ජාතිය. තේරුණාද? අයි අතනින් ආපු උපාදන ශක්තිය නිකන් ඉන්නේ. ඒ ඇසුරු කරගත්තු සිතුවිලි උපද්දවන්න පටන් ගන්නවා. කෙලවරක් නැති ඉපදීම් ගොඩක්. පැහැදිලිද කියන එක? සිතුවිල්ල තනියම උපදින්නේ නැහැ. සිතක් එක්ක උපදින්නේ. සිත සිතුවිලි නිකන් තනියම තියෙන්නේ නැහැ. රූප එක්ක බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු පංච උපාදානස්කන්ධයක්ම උපදිනවා. රූප උපදිනවා, වේදනා උපදිනවා, සංඥා උපදිනවා, සංකාර උපදිනවා කියලා ඔහොම අපිට පාඩම් කරගන්නත් පුළුවන්. හැබැයි හොඳට සිහිය පවත්වාගෙන ආවොත් මා මේ කියපු පාර දිගේ ඒ සිහියට මේවා ඔය පාඩම් කරපු වචන වලට එහා ගිහින් යථාර්ථයක් හැටියට මොන ගස්සන්නත් පුළුවන්. තේරුණාද? එහෙනම් ඒ සිහියට එන්න කියන්න. මේක පෙන්වන්න ඕන. තේරුණාද? මම ඔබට කියා දෙන්නම්. මේක පෙන්වන්න ඕන නම් එන්න කියන්න ඕගොල්ලන්ගේ සිහියට. වෙන කරන්න දෙයක් නැහැ. හා කියලා යන්න. හා කියලා දවසක කවදා හරි දවසක සිහිය නැගිට්ටවගෙන අරන් එන්න. අරන් ඇවිල්ලා මා කියපු තැනට ගෙනල්ලා තියලා බලන්න සිහිය බලනවා ඒක. තේරුන්නේ නැද්ද කියන එක? අපි ඕක අහනවා. අපි ඕක පාඩම් කරනවා. අපි ඕක මතක තියාගන්නවා. අවබෝධ නම් කරන්නේ නැහැ. ඒකට කියන්න පුළුවන්, අහගන්නවා කියන්න පුළුවන්, දරා ගන්නවා කියන්න පුළුවන්, මතක තියා ගන්නවා කියන්න පුළුවන්, වචනෙන් පුරුදු කරනවා කියන්න පුළුවන්. එහෙනම් එහෙමයි ඈ කියලා හිතට ගන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට අවබෝධ කරනවා කියලා කියන්න බෑනේ ඒකට. අවබෝධයේ ආසන්නට මේක උස්සලා ගිහින් තියන්න බෑ අපිට. මේක අවබෝධ කරන කෙනා ගාවට යනකම් කර ගහගෙන යන්න නම් එන්න කියන්න නැගිටලා 100ට. මං කියන විදිය තේරෙනවද දැන්? එන්න කියන්න නැගිටලා 100ට.
නැගිටලා එන්නේ නැත්තම් නැගිට්ට වගෙන එන්න ගිහිල්ලා. සිහිය. කාවද? සිහිය නැගිට්ට වගෙන එන්න ගිහිල්ලා. දැන් මොකක් කරන්නද ඔයගොල්ලෝ? සිහිය නැගිට්ට වගෙන එනවද? අසිහිය මේ වැඩේ කරනවද? සිහිය නැගිට්ට වගෙන අරන් එන්න වෙනවා මේක පේන තැනකට. මේක අඩු ගානේ තේරෙන තැනකට අරන් එන්න වෙනවා. දැනෙන තේරෙන පේන තැනකට අරන් එන්න සිහියේ ඒකට කියනවා ඒ සිහිය එතෙන්ට එනකන් ආවහම 100ට විශේෂ නමක් පැනවෙනවා. ඒකට කියනවා ඒකාග්‍රතා. දැන් සිහිය එකඟයි. ඔය කියපු දේ බලන්න. තේරුණාද? අධ්‍යාත්මික ආයතනය කියන එකේ මොකද්ද තියෙන යථා තත්ත්වය කියලා පරීක්ෂණ කරලා බලන්න එකඟයි. බාහිර කියන එකේ මොකද්ද තියෙන්නේ කියලා පරීක්ෂණ කරලා බලන්න එකඟයි. ඒකගතය තුළ මේගොල්ලෝ සම්බන්ධ වෙනකොට මොකද්ද මෙතන වෙන්නේ කියලා හොයලා බලන්න එකඟයි. එතකොට පරීක්ෂණය කරන්න මෙයා එකඟයි. ඒ එකඟකම හදන්නේ කවුද? දියුණු වෙච්ච සිහිය. නිකම්ම සිහිය නෙවෙයි. තියුණු වෙච්ච සිහිය. දියුණු වෙච්ච ප්‍රබල වෙච්ච සිහිය. තමයි මේ එකඟත්වය දෙන්නේ. දැන් අපිට ඒ එකඟත්වය නැහැ. ඒ හින්දා අපේ හිත පයින්නවා. නේද? කට්ටි පයින්නවා. පයින්න කට්ටියක් නැත්තම් නින්දට පයින්නවා. එහෙම නැද්ද? ඔය අහල පහල තියෙන මොකක් හරි එකකට පයින්නවා. පැහැදිලිද කියන එක? අතීතයට පයින්නවා, අනාගතයට පයින්නවා. වර්තමානයේ ඔය මොකක් හරි වෙන එකකට පයින්නවා. මේ පයින් කිනාව අල්ලලා එක තැනක තියලා මේ වැඩේ කරමු කිව්වට ඔහි ලෑස්ති නැහැ. ඒ හින්දා කෙනෙකුට පුද්ගලයෙකුට මේක කතා කරලා කිව්වට වැඩක් නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ ගිහිල්ලා එන්න කියන්න ඕගොල්ලන්ගේ සිහියට නැගිටලා එන්න කියන්න. ඒ සිහිය නැගිටලා ඇවිල්ලා දියුණු වෙච්ච සිහිය මේක දිහා බලාන ඉඳී වරුවක් හරි. මේකට ඇහුම්කන් දීගෙන ඉඳී වරුවක් හරි. දෙකක් හරි. පැහැදිලිද කියන එක? ඒ නිසා අපිට ආන්ගේ සිහිය අවශ්‍යයි. එතකොට ඒ සිහිය දියුණු කරගෙන අරන් ඇවිල්ලා දියුණු කරගත්තු සිහිය ඒක අරගෙන එන්න තියෙන්නේත් මොකක් කරාද? අර මාධ්‍යමනේ. අර මාධ්‍යම තමයි අරන් එන්න තියෙන්නේ ඒ ඉස්සරහට. මාධ්‍ය කිව්වේ මොකද්ද? කුඹුර. කුඹුර කිව්වේ මොකද්ද? ක්‍රියාව. ක්‍රියාව කිව්වේ ලෝකෙත් එක්ක එකතු වෙන ක්‍රියාව. ඒකතු වෙන තැනට තියෙන සිහිය යොදවන්න ආයෝජනයක් හැටියට හම්බ වෙනවා. මොකද්ද? ප්‍රතිලාභය. යොදන දෙයට වඩා වැඩියෙන් හම්බ වෙනවා. එතකොට මේ යම්කිසි දෙයකට යොදවලා ඒකෙන් උපයලා ආයෝජනයක් කරලා යම්කිසි ආදායමක් ලබනවා නම් අන්නේ වැඩේ තමයි ඔබට අයිති. තේරුණාද? ඒ කාගේ බිස්නස් එකද? ඒ තමයි ඒකට තමයි කියන්නේ that is your business. තේරුණාද කියදක? එහෙනම් you do your business. එහෙම තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. සිංහල තේරුම තමයි ඒ ඔබේ වැඩේ නම් ඒ ඔබ ඔබේ වැඩේ බලා ගන්න. නේ? Go and do your own business. යන්න ඔබ ගිහිල්ලා ඔබේ වැඩේ බලා ගන්න. ඔබේ බිස්නස් එක කරන්න. මොකද්ද බිස්නස් එක? ක්‍රියාව ආවා, ක්‍රියාවට සිහිය යෙදෙව්වා, ඒකෙන් ආදායම උපයාගත්තා.
යොදවපු මුදලත් ගත්තා, උපයාගත්තු එකත් ගත්තා. ඊළඟ ආවා ක්‍රියාව ඒකට මේ තේරමේ දෙව්වා. ඒ තේරම යොදවලා ඒකෙන් උපයාගත්තා. එතකොට තවත් වැඩි වුණා. මෙහෙම ටික දවසක් යනකොට උපයාගෙන වැඩි වෙන්නේ මොකද්ද? 100. එහෙම එකක් කරලා නැති මිනිස්සුන්ට මොකද වෙන්නේ? 100 නෑ. තිබ්බ 100ක් නැති වෙලා. මොනවත් ප්‍රශ්නයක් එන්න බෑ, ගන්නවා ඉනේ තිබිලා ඇදලා පිහිය. විසඳන්න කියලා. 100න් විසඳන්න ඕනේ ප්‍රශ්න. කියනවා මට මේවා 100න් විසඳන්න බෑ, මං හවස් වෙද්දි එන්නම්. කියලා තියෙන 100ක් නැති කරගෙන හවස එනවා පිහියකුත් උස්සකට. දැන් වරෙන් කියලා. හැබැයි මේ ප්‍රශ්න විසඳන්න ඕනේ මොකෙන්ද? දැන් අපි දන්නවා ලෝකෙත් එක්ක කටයුතු කිරීම, අසල්වාසී කියන්නේත් ලෝකවාසීන් අපි. අපේ ලෝකෙත් එක්ක ළඟ ඉන්න කට්ටිය. ඉතින් ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න ඕනේ කොහොමද? 100න්. මේක යන්නේ පිහියෙන්. පොඩි පිහිය මදි නම් කැත්ත ගන්නවා. ඒත් පිහියන්නේ. වරෙන් බලන්න දැන් කියලා. එතකොට මේ හැම තැනටම මේ බණෙන් කියන්න ඕන ටික තියෙනවා. ඒ සමස්ත ලෝකයට මේ බණ ටික. ලෝකයේ අවබෝධ නැතුව පරිශීලනය කිරීම තුළ ලෝකයේ කෙලවරක් නැති ගමනක් අපිට උරුම වෙනවා. ඒ තමයි සාංසාරික ගමන. එතකොට අපි ලෑස්ති වෙන්න ඕනේ මොකේටද? කෙලවරක් නැති ගමනක් මේ ලෝකේ යන්න නෙවෙයි. ලෝක සමුදයගාමී ගමනක් නෙවෙයි අපි යන්න ඕන. ලෝකය නිරුද්ධ කරන ගමනක්. නිවනට හැරවිච්ච ගමනක්. මේ ලෝකය නිරුද්ධ කරන ගමනක් යන්න ඕන. ඒකට කියන්නේ ලෝක නිරෝධගාමිනී ගමන. මොකද්ද නිරුද්ධ කරන්න ඕනේ? ලෝකේ නිරුද්ධ කළ යුතුද නැද්ද දැන්? බාණ්ඩ අත උසන ලෝකේ නිරුද්ධ කළ යුතුයි දැන් කියලා තේරෙන අය. තේරිලා නැහැ. ලෝකේ නිරුද්ධ කරන්න ඕනේ නැත්තම් මොකද්ද නිරුද්ධ කරන්න ඕනේ? ගාමිනී නිරුද්ධ කරන්න ඕනේ. ලෝකේ නිරුද්ධ කරන්න ඕනේ නැත්නම් මොකද්ද නිරුද්ධ කරන්න ඕනේ? එතකොට ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නිරුද්ධ කරන්න ඕනේ. ලෝක සමුදයයි නිරුද්ධ කරන්න. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? ලෝක සමුදයයි නිරුද්ධ කරන්න ඕනේ අපි. ලෝක සමුදය නිරුද්ධ වීම පිණිස කුමක්ද අපි කළ යුත්තේ? සමුදයට අත තියන්න බෑ අපිට. හැබැයි නවත්තන්න ඕනේ සමුදය තමයි. සමුදයට අත තිබ්බට නවතින්න ඔහොම ඉන්න කිව්වට ඉන්නේ නෑ නේ යා. එයා හැදෙනවනේ. මේ සඳහා අපි හැරෙන්න ඕනේ ලෝකෙ පැත්තට. ඒ ලෝකේ වෙනස් කරන්න අත තියන්නේ ලෝකයට අවධානය තියන්න. ලෝකයට අවධානය තියලා මොකද කරන්නේ? ලෝකය අවබෝධ කරන්න. ලෝකය අවබෝධ කරනකොට මෙහි ප්‍රහීන වෙන්නේ සමුදයයි. එහෙනම් ලෝකේ අතහැරලා සමුදය ප්‍රහීන කරන්න බෑ. ඇයි? ලෝක අවබෝධය තුලයි සමුදය ප්‍රහීන වෙන්නේ. සමුදය ප්‍රහීන වෙනවටයි කියන්නේ යලි හටගන්න එක නිරුද්ධ වුණා කියලා. යලි හටගන්න ස්වභාවය නිරුද්ධ වෙනවටයි කියන්නේ නිරෝධය කියලා. අර තියෙන ලෝකේ පේන්නේ නැතු යනවට නෙවෙයි. දැන් අපේ කට්ටිය ලෝක නිරෝධය කියන්නේ මොකද්ද? තියෙන ලෝකේ පේන්නේ නැතුව ගියා, දැනෙන්නේ නැතුව ගියා, තේරෙන්නේ නැතුව ගියා, නොතේරි නොදැනී ගියා. නිරෝධයි. අතේ වේදනාවක් ඇති වුණා.
වේදනාව 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 කිය අයිනට වේදනාව නොදනී ගියා. මොකද වුණේ? වේදනාව නිරුද්ධ වුණාලු. ඒ දැනෙන තේරෙන දෙයක් නොදැනී යාමට නිරෝධය කියන කට්ටියකුත් ඉන්නවා. බුද්ධ ශාසනික නිරෝධය කියන්නේ යලි නූපදනා මට්ටමක් ගෙනාවනං අනුප්පාද මට්ටමක් ගෙනාවනම් අයි කවදාවත්ම උපද්දවන්න බැරි මට්ටමක් ගෙනාවනම් ආයතින් අනුප්පාදෝ හෝති. එතෙන්ට ආවනං ආන් ඒක දැනගන්නවා තංච පජානාති. එනම් ඉතා වටින වැදේ මොකද්ද? ලෝක නිරෝධය කියන එක කොතනද තියෙන්නේ? අනුප්පාදය තුල. උපද්දවන්න අවශ්‍ය කරන හේතු නැහැ. තේරුණාද කියන එක? ඒ හේතු ප්‍රහීනයි. ඒ නිසා උපාදයක් ගෙනෙන්න අවශ්‍ය කරන හේතු නැහැ. ඒ නිසා අනුපාදයි. පැහැදිලිද? ආන් එතෙන්ට එනවා කියන එකට ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න විදිහක් නැහැ. දැක්කේ නැහනේ. එන්න කියන්න නැගිටලා ගිහිල්ලා ඔයාලගේ සිහියට. මම එහෙම කියනකොට හොඳට වදින්න ඕනේ, තේරෙන්න ඕනේ. තේරුණාද? ඔගොල්ලෝ ගිහිල්ලා කූද්දන්න සිහිය. ඔය හැම ක්‍රියාවලියකටම දාලා උපය ගන්න සිහිය දියුණු කරලා. ගමන් කරනකොට පියවරෙන් පියවර දාන්න සිහිය. ඒකේ දියුණු වෙයි සිහිය. හැරිලා බලනකොට පියවරෙන් පියවර දාන්න සිහිය, බෙල්ලට දාන්න සිහිය. බෙල්ලේ තියලා කැරගෙන ගානේ බෙල්ල හැරෙන ගානේ ඒකට තියලා බලන්න වර්ධනය කරලා ගන්න සිහිය එතන. කෑම කවන හැම වෙලාවකම බත් ගුලියෙන් ගුලියට දාන්න සිහිය. ආයෝජනය කරන්න. ඕගොල්ලන්ගේ බිස්නස් එක කරන්න. දැන් මෙහෙම භාවනා කිව්වම භාවනා කරගන්න හිතෙන්නේ නැද්ද? බිස්නස් මයින්ඩ් එක තියෙනවනේ. නේ? ඉතින් අද කාලේ අපේ භාෂාවේ අපේ විදිහේ එක යන සිතුවිලි වලට ගැලපෙන විදිහට සිතුම් පැතුම් වලට ගැලපෙන විදිහට මේ ධර්මයේ හසුරවලා කරගන්න. අර වචන පාඩම් කරගෙන කියෝ හිටියට මේ මොකවත් කරෙන්නේ නැත්නම් ඇත්ත ජීවිතය ඇතුලේ. අපේ බිස්නස් එකෙන් අතේ පාඩුනේ. පැහැදිලිද කියන එක? යමක් යොදවලා ඒකෙන් ආයෝජනය කරපු එකකින් ආපහු ආදායමක් උපයා ගන්නවට මං කිව්වේ බිස්නස් එක කියලා. වැරදිද? ඒ බිස්නස් එකේ පාඩුවට දුවනවා වැඩි මේ දවස්වල. ඇයි යොදවන්නේ අසීය. ඒ ඉඳ අසීය උපදවා ගන්නවා. අසීයෙන් පටන් ගන්නවා වැඩේ. අසීයෙන් කරගෙන යනවා. අසීයෙන් අවසන් කරනවා. අවසන් කරලත් අසීයෙන් ඉන්නවා. ඇයි සිහියක් නැහැ මා මේ කරන්න යන වැඩේ. අර පැරාමීටර්ස් ඔස්සේ සිහිය පවත්වන්නේ නැහැ. මා මේ කරගෙන යන වැඩේ කියලා සිහිය පවත්වන්නේ නැහැ. පසුගිය පොය හා සම්බන්ධයි. මේ දේශනා ඔක්කොම ආපහු කරන්න බෑ. පසුගිය පොයට සම්බන්ධතාවය ගෙනිහිල්ලා දේශනා ටික බලලා ඇවිල්ලා මේක තේරුම් ගන්න. මා මේ කළා වූ වැඩේ ඒ වැඩ ටික කායික වැඩද? වාචසික වැඩද? මානසික වැඩක්ද? ඒ හැම තැනකම වැඩක් වෙන්න නම් පළක් ඇති වෙන්න නම් ප්‍රයෝජනයක් වෙන්න නම් අපේ මේ අදාළ බිස්නස් එක වෙලා තියෙන්න ඕන. සිහිය යොදලා සිහිය අරන් තියෙන්න ඕන. පැහැදිලිද? අනිවාර්යෙන් මේ මග දිනන මගක්. හැබැයි මිනිස්සු මේකෙන් මග හරිනවා. ඒ කියන්නේ ආත්ම පුරුද්දක් තියෙන්නේ මග ඇරලා. පිළිගන්නවද ඒක? මුළු ආත්ම භාව ගණනාවක් තුල කරගත්තු පුරුද්දක් මේ තියෙන්නේ. බුදුරුන්ගේ ධර්මයේ නැත්තම් මේ
අපි නිවන් දක්වනවමයි. නමුත් අපේ මේ ආත්ම වංචාව මේ කෛරාටික වැඩපිළිවෙල ගෙනල්ලා තියෙනවා අපි මෙතෙන්ට අරන් එනකම්. දැන් ලේසි නෑ. පැහැදිලිද? ඒ නිසා මේ වැඩපිළිවෙල අපි හරියට අල්ලා ගන්න ඕනේ. අවබෝධයට ගේන්න ඕනේ. ඒ සඳහා අපි නිරතුරුව හොයලා බලන්න ඕනේ මේ ලෝකෙත් එක්ක එකතු වෙන වැඩක් සිද්ධ වෙනකොට මෙතන සිද්ධ වෙන වැඩේ මොකද්ද කියලා. පැහැදිලිද? එතකොට තමා ගැන අවබෝධයක් ඇති කරවන්න උත්සාහ කරන්න ඕනේ එතනදී. බාහිර ගැන අවබෝධයක් ඇති කරවන්න උත්සාහ කරන්න ඕනේ. මේ සබැඳියාව ගැන අවබෝධයක් ඇති කරවන්න උත්සාහ කරන්න. මං කියන එක පැහැදිලිද? මේක කරන්න මොකද වෙන්න ඕනේ ඉස්සරලම? මේක කරන්න හිත එකඟ වෙන්න ඕන. මේ වැඩේට එකඟත්වයක් නැත්තම් එක එක ඒවාට කඩාපනිනවා නම් එහාට මෙහාට බෑ කියන එකද කියන්නේ? කැමති නැති බවනේ කියන්නේ. මේකට හිත තියෙනකොට ඈනුම් අරිනවා. වෙන කතාවක් එයා පටන් ගන්නවා නම් මේ කතාවට අහුම්කම් දෙන්න ලෑස්ති නැහැ කියන එකනේ කියන්නේ. මේ කතාව කියනකොට හිත බුදියා ගන්නවනම් එයා වෙන වැඩකට ලෑස්ති කියන එකනේ කියන්නේ. ඔయిత වඩා වැදගත් මට ටිකක් බුදියා ගන්න එක කියලානේ කියන්නේ. නිදිමත වගේ එනවනම් එතකොට ඒ ඔබේ මතනේ නේද? ඔය මතනේ පාවිච්චි කරන්නේ. තේරුණාද? මත්විච්ච බවනේ ඔය පාවිච්චි කරන්නේ. එතකොට මොකක්ද ඉන්නේ? මත් බවයි ප්‍රමාදී බවයි එක්ක නෙවෙයිද ඔය ඉන්නේ? ඔය මත් බවයි ප්‍රමාදී බවයි එක්ක ඉන්නවට තමයි කියන්නේ මජ්ජපමා දට්ඨානා කියලා. ඒකෙන් වෙන් වෙලා එන්න. ඒකෙන් වේරමණී වෙලා එන්න මෙතෙන්ට. තේරුණාද නැද්ද කියන එක? ඉතින් මේ වගියොත් නම් ගැඹුරට යනවා සිල්පදත්. නැත්තම් නිකන් හිල්පද කියලා තේරෙනවා එතකොට. මත් වෙලා ඉන්නේ අපි එක එක වගේ. ඒ මත් වෙලා ඉඳගෙන නන් දොඩවන එකක් මේ තියෙන්නේ. ඒකට කියනවනේ නන් දොඩවනවා කියලා. හීනෙන් දොඩවන්නේ. මේ දොඩවන්නේ මොකෙන්ද එනවා? හීනෙන් මේ දොඩවන්නේ. මත් වෙලා ඉඳගෙන නිදිමතේ දොඩවනවා. අපි හරි ආසයි බණ කියන්න කියලා දොඩවනවා. බණ අහනකොට හොඳට බුදියනවා. තේරුණාද? අපි ඉන්නේ කොහොම නින්දකද දන්නවද? ඇස් අරගෙන තද නින්දක. මේ පියවි ඇස් අරගෙන තද නින්දක ඉන්නේ. ඇයි නින්දේ ඉන්න මිනිස්සයාට ඒ මතයෙන් එළියට එන්න බැරි නිසා ඒ මත් ගතියෙන් තෝන්තු මාන්තු ගතියෙන් මේවා ඇහුවට තේරෙන්නේ නැති එකක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ මත් ගතිය අයින් කරලා අපි එකඟත්වයකට හිත ගෙනල්ලා ඊට පස්සේ තමයි මේ පරීක්ෂණය සාර්ථක කරන්න දාන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එතකම් මේ ක්‍රියා ටික කොහොමද කරගන්නේ එතකොට? එතකම් මේ මූලික ක්‍රියාවල මේ හිත යොදවන්න. එතකොට ඒවා සුළුසුළුවට සිහිය දියුණු කරගෙන අරන් එන වැඩ බවට ඒවා එතකම්පත් වෙනවා. බත් උයනවා, බත් බෙදනවා, බත් කනවා, ඔක්කොම තුල දානවා. මොකද්ද? සුළුසුළු ක්‍රියාවන් හැටියට මේ සිහිය දියුණු කරගන්න මේක පාවිච්චි කරන වැඩ ටික. ඒ දියුණු සිහිය ආවට පස්සේ මේ ලෝකය මෙතන පරීක්ෂණයකට ලක් කරන්න පුළුවන්කම තියෙනවා. තාම අපිට ගියාට ලෝකේ පරීක්ෂණ කරන්න බෑ. තේරුණාද? ඒක තුල අනවබෝධයේ ක්‍රියාත්මක වෙනවා එතකොට. ඒ නිසා අපි කරන්න ඕනේ සිහියෙන් මේ වැඩ කරන්න පටන් ගන්න. හැම කරන වැඩක්ම කරන්න ඕනේ කොහොමද? සිහියෙන්.
ඒ සිහියෙන් කරගෙන ඇවිල්ලා තැනකට ආවහම හිත හොඳට එකලස් වෙනවා මේ වැඩේට. හිත එකඟ වෙනවා මේ වැඩේට. ඒකට කියන්නේ ඒකාග්‍රතා ගුණය දියුණු වෙනවා. ඒකට තව වචනයක් කියනවා සමාධිය කියලා. තේරෙනවද? සමාධියට අනුගත වෙනවා හිත. ඒකට කියනවා සමාධිගත වෙනවා කියලා. ආන්න ඒක පාදම කරගෙන ඒක බේස් එක කරගෙන එහි හොඳට පිහිටලා ඕනම දෙයක් විශේෂයෙන් දැක ගන්න තැනකට ගෙනියන්න පුළුවන්. ඒ විශේෂ දර්ශනය උදෙසා මෙහෙවන මෙහෙවීමට කියනවා විදර්ශනාව කියලා. ඒ දෙක එකතු වෙනකොට සමත විදර්ශනා නමින් මේ කටයුත්ත සිද්ධ වෙනකොට මාර්ගයේ වඩලා අවසන් වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මාර්ගයට අපි කියනවා කෙටියෙන් වචන දෙකක් සමත විදර්ශනා කියලා. කියනකොට නම් ලොකු හැඟීමක් එනවා. ලොකු ඇල්මක් ඇති වෙනවා අනේ ඒ ටික තමයි එහෙනම් මටත් කරගන්න ඕනි කියලා. නේ? ලොකු ආදර ගෞරවයක් ඇති වෙනවා මේ බුද්ධ ශාසනේ ගැන. හදවතේ ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒක අවශ්‍යයි කාලෙන් කාලට ඇති වෙන්න ඕනේ. විදේ හරි එහෙම එකක් ඇති වෙන්න ඕනේ මේ දහමක් අහලා. ඉතින් එහෙම ශාල පිරිසකට එහෙම දහමක් අහලා ඒ අදවතේ ඇති වෙන ඒ උද්‍යෝගිමත් බව. අනේ මට ඒ සාන්තිය සැනසීම තමයි අවශ්‍ය කියලා ඇතිවන හැඟීම ජනිත කරවන්නට බොහෝ දෙනෙක් තුළ ඒ හැදීම ජනිත කරවන්නට අද අපේ ජනිතම්මා සමත් වුණා. ඒ තමයි මේ උතුම් ධර්ම දේශනාව ලබා දෙන්න කටයුතු කිරීම. තේරුණාද? එතකොට මේකේ ලස්සන පෙළ ගැස්මක් තියෙනවා. මේ දේශනාව අඩුම තරමේ මම එහෙමනම් මේ දේශනාව අහන්නේ මුලින්ම මං 100 වතාවක්වත් අහනවා. ඒ තරම් දෙයක් මේකේ තියෙනවා කියන හැඟීම මට තියෙනවා. මේකේ ගැඹුරක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අවබෝධයට මඟ පෙන්වීම කියන දේශනා මාලාව මම අරගෙන ඉන්නේ මෙන්න මේ පාර දිගේ අරන් එන්න. මේ පාර දිගේ මම මේ වගේ සම්මත ලෝකේ කටයුතුත් කතා කරනවා, පරමාර්ථ මට්ටමටත් ගිහිල්ලා හිත තියෙනවා, ආර්ය මට්ටමකටත් චුට්ටක් හිත ගෙනියනවා. මේ ඔක්කොගේම සංකලනයක් එක තමයි පොහෝ දින දේශනා යන්නේ. එක එකට වෙන් කරලා කතා කරන්න ගියාම මම පරමාර්ථ මට්ටමෙන් මේ විග්‍රහය කරන්න ගියාම දෙන්නේ 3 දෙනෙක් පරමාර්ථයට හිත තියාගන්න පුළුවන් අය අහගෙන ඉද්දා ඉතිරි අය බුදියනවා. ඉතිරි අය මේක හලලා දානවා. ඇයි එයාලට පාර පේන්නේ නැහැ එතකොට. කලුවරේ කතා කරන කතාවක් වෙනවා එතකොට. ඒ නිසා සමහර අයගේ මේ ලෞකික මට්ටමට මේ කතාව කරගෙන යනකොට වෙලාවකට ඒගොල්ලන්ගේ ඒ ලෞකික ජීවිතය ඇස් නිලංකාර වෙලා එකපාර නිකන් අමුතු ලෝකෙකින් මේක තේරෙනවා වගේ එකක් එන්න පටන් ගන්නවා. එතකොට මම ටිකක් ගැඹුරට ගෙනියනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ බණ ටික කියලා ඉවර කරලා අවබෝධ කරන එක නෙවෙයි. අපි අවබෝධ වෙන්න සුදුසුකම් සපයාගෙන නැතිකම නිසා හැමදාමත් මේ අසාධාරණයට අපි ලක් වුණා. දැන් ඔබේ අදිෂ්ඨානයේ තිබුණේ අපි කැමති නෑ අන්යන්ට අසාධාරණයක් කරන්නත්. ඒ වගේ අපි අසාධාරණයක් කරගන්නත් කවුරුත් නිසා. ඒ නිසා කාටවත් අපි මේ අවබෝධයට මඟ ඇහිරෙන විදිහට බාල තැන්වල රැඳෙන්න හදන එකට අපි අනුබල නොදී ඉන්න ඕනේ. අපිට බෑ අවබෝධ කරවන්න. හැබැයි අපි හොඳයි උතන ඉන්න කියලා නලවන්න යන්න හොඳ නෑ ඒ තැන්වල. එතකොට ඒගොල්ලන්ට ඒ තැන්වල නිින්ද යනවා. ඒගොල්ලෝ හැරෙනකොට මේ බුද්ධ ශාසනය ඉවරයි. තේරුණාද කියන එක? ඒ නිසා ඒ තැන්වල ඉන්න අයට පොඩි පොඩි ටොක්ක්ක් හරි අරින්න සැරෙන් සැරේට. ඇදගෙන යන්න බැරි වෙයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඉන්න අනතුර චුට්ටක් පේන විදිහට සලස්වන්න අපි ඒ මත්තේ රැඳිලා ඉඳීම තේරුමක් නැහැ. නිසා අවශ්‍ය ටික සපයලා දෙද්දී යුතුයකම කරද්දී ඒ හැමතැනකම අපි උපයා ගන්න ඕනේ මොකද්ද? ලෝකය කියන්නේ මොකක්ද? ලෝකය කියන්නේ මේ කරුණු තුනේ එකතුවෙන් හැදෙන එක. පැහැදිලිද? ඒ කරුණු තුන එකතු වෙද්දී එකතු වෙලා අපිට
පේනවා නම් මොකක් හරි ඒකට කියන නම තමයි මොකද්ද? ලෝකය. ඒ කරුණු තුර එකතු වෙනකොට හැදිලා එකතු වෙලා බලනකොට එහෙම එකක් පේන්නේ නැත්නම් පේන්නේ මේ හේතු තුන නම් බලන තැන පේන්නේ මේ හේතු තුන නම් එකතු වෙලා හැදිච්ච එකක්ම තමයි හැමතිස්සෙම අපිට දැක ගන්න අහගන්න බලා ගන්න තියෙන. ඒක දිහා බලනකොට පේන්නේ මේ හේතු තුන. බෙද්දිලා පේනවා. කියන එක තේරෙනවද? බලනකොට පේන්නේ හේතු තුනම නම්. එතකොට මොකද්ද තියෙන්නේ? හේතු නිසා ඵල හට ගන්න ස්වභාවය පේන්න පටන් ගන්නවා. දැන් හරි ලේසි හේතුඵල කියලා හිතා දාගන්න. එතනින්ම ඉවර වෙන ඔය අවබෝධය. ඒ වෙලට හේතුඵල. දැන් හේතුඵල අවබෝධ වුණා වගේ නවතිනවා ඔය එතනින් එහාට. දැන් තමයි වැඩේ පටන් ගන්න හම්බෙන්නේ. මේ තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ මෙතන ඉඳලා අර හෙට මෙහෙට ගලපලා බලනවට වඩා හොඳ ගේන්න සිහිය. එන්න සිහියට එන්න කියන්න. මං දැන් ඇත්ත පෙන්නනවා. හැබැයි සිහියට එන්න කියන්න. කියලා ඔබ හැමතිස්සෙම සිහියට උපදෙස් දෙන්න. තේරුණාද කියන එක? දැන් ඇත්ත කතාව අපි අහගෙන නැද්ද? අහගෙන තියෙන්නේ. ලෝකය කියන එක තියෙන්නේ කරුණු තුනක් එකතුවක් මත. එහෙනම් ලෝකය කියලා කියන්නේ ස්පර්ශ ලෝකය. ඒ නිසා ස්පර්ශයේ සිදුවෙන තැන් හයක් තියෙනවා නම් ඒවට කියනවා ලෝකය කියලා. ඒ නිසා චක්කුම් භික්කවේ ලෝකෝ ඇස ලෝකයක්. ඒ අධ්‍යාත්මික ලෝකයයි. ඇසට ගෝචර වෙන රූප ආරම්මන රූපය රූප ලෝකයයි. ඇසින් රූප දැනගන්නා ක්‍රමවේදයේ සම්බන්ධයාව ඇසේ විඥාණය තවත් ලෝකයක්. ඔය විදිහට කියොත් නම් තුන් ලෝකෙම අවබෝධ කරයි වගේ. නේද? ඒ තුන එකතු වෙනකොට අපිට පේන්නේ හැදෙන එක නෙවෙයි මේ හේතු තුනනේ ඔය තියෙන්නේ කියලා පේන්න පටන් ගත්තොත්. තේරෙන්න පටන් ගත්තොත්, දැනෙන්න පටන් ගත්තොත්, සිහිය අපිට කෑ ගහලා කියන්න ගත්තොත් ඔය කොහෙවත් දිහා බලන්න එපා බේන් හේතු තුන කියලා පෙන්නුවොත්. මොකක් වෙයිද? ලොකු දෙයක් කරගත්තා වෙයි. මේ ජීවිතේ ලොකු අවබෝධයකට ගෙනා ගත්තා වෙයි. නිසා එතෙන්ට අරන් එනකම් මේක ශික්ෂණයකට ලක් කළ යුතුයි. හික්මවීමකට ලක් කළ යුතුයි. ඒ හික්මවන්න අපිට මේ ක්‍රියාකාරකම් ටික ගන්න වෙනවා ප්‍රයෝජනෙට. නිකන් තියලා හික්මවන්න බෑ. තේරුණාද කියන එක? අවස්ථාව ආවහම ආයි ඉබ්බා මොකද කරන්නේ? කකුල් දෙක එළියට දාලා අත් දෙක එළියට දාලා ආය විදිනවා. ඉබ්බා කාටුව ඇකුලේ ඉද්දද්දී අපි මෙහෙන් හිතාගත්තට හරියන්නේ කෑපුවා කකුල් කියලා. අහක බලලා බලන්න ඕනේ වැඩේ ඇති. බේන් ඉබ්බා හිමීට කකුල් එළියට දාලා යනවා. ඉබ්බාගේ අත් කකුල් කපනවා නම් ඇවිදින වෙලාවක් බලලා ගන්න ඕනේ. තේරුණාද නැද්ද කියන එක? දැන් අපි කකුල් කැපුවා කියලා හිතාගෙන ඉන්නේ කොයි වෙලාවෙද මේ? ඉබ්බාගේ කාට්ට වැඩේට අහු වෙලා. තේරුණාද? ඒ වගේ මායාවේ කට්ට වැඩ තියෙනවා. අපි අහු කරනවා ගිහිල්ලා හිස් විචි තැනකට තියනවා ගිහිල්ලා. දැන් හිස් වෙලා ඉන්නවා. ඔක්කොම හරි කියලා. ලෝකේ ඇවිදින්න දාන වෙලාවට මොකද වෙන්නේ අපි? ආයෙත් මොකද අර සංසාරේට එන කකුල් ටික දික් වෙනවා. නේ? දික් වෙලා ආයෙත් දිගට ඇවිදගෙන යනවා සංසාරේ. ඒ නිසා මේ කටයුතු වලින් මිදෙන්න මිනිසුන්ගේ හදවත්වල අතිවිශාල ශක්තියක් ජනිත කරගන්න පුළුවන් දේශනාවකට අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ශක්තිය හීන කරගන්නවා අපි කරන්නේ. මේ දේශනා අහන්නේ නැහැ මේ බඳු දේශනා. අපි අහන්නේ ලාමක තැනකම හැමදාම සරල කියා
අපි ගොඩ මේ ධර්මයෙන් ඈත් වෙනවා. මේක ඇති ගැඹුරක් තියෙනව නැත්තේ නෑ. ඒ වුණාට සිහිය දියුණු කරගෙන අරන් ආවොත් ගැඹුර සරලව පේන්න ගන්නවා. එතකොට මේ සිහිය දියුණු කරගෙන අරන් එන්න තමයි අද දේශනා ගොඩාක් ඇහෙන්නේ ඔබට. ඒ තැන්වල සිහිය දියුණු කරගන්න හැටි. සතිපට්ඨානයේ යොදා ගන්න හැටි. සිහියෙන් කකුලක් උස්සලා කකුලක් තියන්න පුළුවන් වුණා නම්. සිහියෙන් අතක් පයක් හොලවන්න පුළුවන් වුණා නම්. සිහියෙන් බත් පිඩුවක් අනා ගන්න පුළුවන් නම්. සිහියෙන් බත් පිඩුවක් ගිල ගන්න පුළුවන් නම්. සිහියෙන් වැසිකිළියක් ඇසිකිළියක් හොදන්න පුළුවන් නම්. සිහියෙන් පිඟානක් කෝපයක් හොදන්න පුළුවන් නම්. සිහියෙන් අතුපතු ගා ගන්න පුළුවන් නම්. ඒවට යොදවන්න මේ සිහිය. ඒවට ආයෝජනය කරන්න මේ සිහිය. තේරුණාද කියන එක? ඔබේ කාලය වැඩිපුර ඒවට යොදවන්න. එතකොට මතු ඒ යොදවන දේ ආයෝජනයක් විදිහට ක්‍රියාත්මක වෙලා ආපහු ලොකු ආදායමක් ලැබෙනවා වගේ අපිට සිහිය ලැබෙනවා. ඉතින් මේක කරන්න වෙලාවක් නැහැ කියනවා නම් කවුරු හරි මැරෙනකම්ම අසිහියෙන් ඉන්න වෙලාව තිබිලා යට. සංසාරයට යන වැඩ කරගන්න වෙලාව තිබිලා. ආය 아무තු වෙලාවක් කරයි ඒව කරේ. මං සංසාරයට යන්න ඕනේ. ඒ නිසා සංසාරයට යන දෙයක් එකතු කරගන්න ඕනේ. මට ওই ගෙදර වැඩ කරන්න බෑ කිව්වේ නෑනේ. ගෙදර වැඩ කරන ගමන්ම කරගත්තා නේ ටික. නැද්ද? දැන් ඒ වැඩේ දාගන්න අනිත් පැත්තට. ගෙදර වැඩ කරන ගමන් සිහිය යොදවන්නේ වට සිහිය ආයෝජනය කරන්න. ප්‍රතිලාභයක් වෙලා සිහිය උපයා ගන්න. බලන්න හැමතිස්සෙම සංසන්දනය කරලා කරන්න කලින් කොහොමද කරද්දි කොහොමද කරලා ඉවර වෙනකොට කොහොමද? අපිට දැනේ දවසින් දවස අපි ලොකු නිවැරදි වීමකට යනවා. අපිට දැනේ දවසින් දවස ලොකු සිහි කල්පනාවක් අපේ හිත තුළ ඇති වෙනවා. අපිට දැනේ දවසින් දවස හිතේ ලොකු එකඟත්වයක් දැනෙනවා. ඒකාග්‍ර බව ඇති වෙනවා දැනේ. පිහිටවන අරමුණේ බොහෝ වෙලා රැඳෙන්න පුළුවන්කම දැනේ. ඉතින් ඒ නිසා ඒ ආකාරයේ කුසල ශක්තියක් අපි තුල ජනිත වෙනවා, ජෙනරේට් වෙනවා තේරේ. තේරුණාද? ජෙනරේට් වෙනවා කියලා කියන්නේ සිංහල වචන තමයි ජනිත වෙනවා. ජනිත කරවන්නට මොකද්ද කියන්නේ? ජෙනරේටර්, ජනනය කරන එක. ජනකය. එතකොට අපිට කටයුතු කරන්න වෙන්නේ ජෙනරේටරයක්සේ. සිහිය ජනනය කරන උත්පාදන යන්ත්‍රයක්සේ මේ වැඩ ටික යොදවන්න. පැහැදිලිද කියන දේ? ඉතින් ඒ හින්දා මේ උතුම් කුසල සහගත සිතුවිලි ජනිත කරවන්න ඔබ අපට අනුග්‍රහයක් හැටියට මේ ධර්ම දාණය ලබා දුන්න. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලැබුවේ ජනිතා ඥානශීලී අපේ උපාසක මෑණියන් විසින්. ඉතින් එතුමිය මේ ධර්ම දාණය සිදු කරලා බලාපොරොත්තු වෙන්නේ උතුම් ධර්ම අවබෝධයටම උපකාරක ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ඇය විසින් පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙව්බඹ පිරිසට මේ පින් අනුමෝදනා වේවා. ලෝකපාලක ශාසන පාලක ඉෂ්ඨකාමී වශයෙන් ඒ සියලු දෙවියෝ මේ පින් ලබා සැපවත් වෙමින් විශේෂයෙන් මේ රටේ ජාතියේ තියෙන මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදෙන්නත් සියලු දෙනාට ධර්ම අවබෝධයකට යන්නත් අවශ්‍ය පරිසරය උදා කරලා දෙන්න ලෝකපාලක දෙවි දේවතාවුන් වහන්සේලාද ශාසන පාලක දෙවි දේවතාවුන් වහන්සේලාද අපිට උතුම් ධර්මය අවබෝධ කරගන්න අපි වාව ඇතිවෙන්නා වූ බාධකයන් දුරු කරගන්න උපකාරක ශක්තියක් අපේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාද ලබා දෙත්වා. ඒ සෑම දෙවි බඹුන්ටම උතුම් නිවන් මගම හෙළිපෙහෙළි වේවා කියලා සාදු කියමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා එතුමියගේ මිය පරලොව ගිය ඥාති හිතයිසින් සිහිපත් කරන්ට
ඒ මේ පරලොව ගිය ඥාති හිතයිසීන් අතර සියලුම වර්ග පරම්පරාවේ ඒ සියලු ඥාතියෝ මෙන්ම හිතයිසීන් මේ පින් ලබා සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් නිදහස් වෙන මාවතම හෙළි වේවා කියලා සාදු කියමු. ඒ වගේම ජනිතා මෑණියන් අදහස් කරනවා තමන්ගේ මේ දිවි මගේ ධර්ම අවබෝධය පිණිස මෙහෙවන කටයුත්තේදී විශේෂයෙන් අනුශාසනා සපයා දුන්නා වූ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් උන්වහන්සේලා ගෙනියන මේ ලෝකයට අවබෝධය ලබා දෙන දහම් මාවත දහම් වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම සාර්ථකත්වයට පැමිණෙත්වා සියලු ලෝකවාසීන්ට සුවය සැලසෙන දහම් මඟ තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා එකතු පාදා වෙන මෑණියන් සමග එකතු පාදා වෙන අත්වල් බැඳගෙන සිටින කල්යාණ සහායක පිරිසට උතුම් නිර්වාණ බෝධයට මේ මඟ සැලසේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින MW වංශවති ආදරණීය මෑණියන්ට වයස 94ක් පමණ ආයුෂයකින් යුක්තේ මෑණියන්ට ප්‍රාර්ථනා කරනවා නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂය සහ උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම ආදරණීය ස්වාමියා ජනක කීර්ති රත්න ස්වාමියාට මේ පින් අනුමෝදනා කරනවා. නිරෝගී සුවය දීර්ඝායුෂය මෙන්ම උතුම් ධර්ම අවබෝධයට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊවන්ත හර්ෂණ පුතාට වගේම පවනී තාරුකා දියණියට ප්‍රාර්ථනා කරනවා ඒ අයගේ සියලු කටයුතු සාර්ථක වේවා ලෞකික ජීවිතයේ සැපවත් වේවා උතුම් ධර්ම අවබෝධයට මඟ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අතුළු පවුලේ සියලු දෙනාට ඥාතීන්ට හිතයිසීන්ට මෙන්ම ඒ හැම දෙනාගේම ජීවිතවලට සම්බන්ධ අයටත් ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම අවබෝධය පිණිසම මඟ සැලසේවා කියලා. ඒ වගේම රටට සෙත් පතනවා බුදු සසුනට සෙත් පතනවා මේ උතුම් ධර්මය තුලින් රැස්වුණු පින කුසලය හේතු වෙලා සම්බුද්ධ ශාසනය බැබලෙන ශ්‍රී ලංකා ධර්මිතලයේ හොඳ යහපත් කාලයක් උදා වෙමින් බොහෝ දෙනෙකුට මඟඵල නිවන විවර වෙන යුගයක් උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මේ සියලු ප්‍රාර්ථනා එකතු කරන ජනිතා මෑණියන්ට අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු. ඇය තුල අපි ප්‍රාර්ථනා කරමු ඒ උතුම් අවබෝධය කරා යන කුසල ශක්තිය ජනිත වේවා කියලා. ඒ නිසා ඒ කුසලයේම ජනිත කරන මෑණියන් කියන අදහසින් ජනිතා කියන නම අර්ථවත් වෙන්නට මේ පින් කුසල් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදු කියමු. හැම දිනාටම තෙරුවන් සරණයි.